අයිබෝවන් මේ පෙරවදන අද පෙරවදනත් එක්ක සම්බන්ධ වෙන්නේ මහින්ද සෙනරත් ගමගේ අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. මේ තමයි මහින්ද සෙනරත් ගමගේ ශූරීන් විසින් ලියන ලද අලුත්ම පොත ගොඩක් තියෙනවා. ඒ අතරතුරේ අලුත් පොත තමයි මේක. ඇල්බර්ට් ලියනෝගේ ද මැසි කියන ද මේස් කියන පොතේ පරිවර්තනය. මේකේ අතරම මේ පරිවර්තන සාහිත්‍ය ගැන නැත්නම් ලංකාවේ බොහෝ පොත් වෙන භාෂාවලින් පරිවර්තන කිරීම ගැන අපි නිතර කතා කරනවා. මේක තියෙනවා මේ පෙරවදන වගේ එකක්. මේකේදී ලියනෝගේ ප්‍රියතම චරිතය වන්නේ සාමාන්‍ය ළමයෙකි. ඔහු ලොකුම දඟයෙකු නොවේ. එහෙත් හොඳ ළමයෙකුද නොවේ. හැම පැත්තකම විශිෂ්ට සිසුවෙකුද නොවේ. එහෙත් හැමදේම නැති කොට ගන්නෙකුද නොවේ. මිත්‍රයෙකු වන්නේ කෙසේ දැයි දත් මවටත් පියාටත් උපන් බිමටත් ආදරය කරන ළමයෙකි ඔහු. මිනිසුන් සහ තමන් ගැනම තේරුම් ගැනීමට ඉගෙන ගන්න අයෙකි ඔහු. වැඩමින් සිටින ළමයෙකි ඔහු. මේ පොත කියවද්දි මට ආපු ප්‍රශ්නේ තමයි පොත් පරිවර්තනය කරන එක හරි ප්‍රබන්ධ සාහිත්‍ය නිර්මාණ කරන එක හරි කවි ලියන එක හරි කෙටි කතා ලියන එක හරි අපි හැම වෙලාවෙම ප්‍රශ්න කරනවා. අපි ඒක නිතර කතා කරනවා. හැබැයි ළමයින් සඳහා පොත් ලියන එක, ළමයින් සඳහා පරිවර්තනය කරන එක, ළමයින් සඳහා කෘති නිර්මාණය කරන එක පහසුද ඇත්තට? හුඟක් අය හිතාගෙන ඉන්නවා ඊටාම පහසුයි කියලා. මොකද ළමයා කියන්නේ සරල කෙනෙක් හැටියට තමයි හුඟක් කෙනෙක් දකින්නේ. ඔහුට ඕන දෙයක් අපි කැමති දෙයක් දාන්න පුළුවන්, ඕනෑම දෙයක් ඔබන්න පුළුවන් කියන අදහසක සිටින අය තමයි එය පහසුයි කියලා හිතන්නේ. නමුත් ළමයා කියන්නේ ඊට වඩා සංකීර්ණ චරිතයක්. දැන් මීට කලින් මම ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ පරිවර්තනය කළා පොතක් රන් රාජාලි ඉගිල්ලති කියලා. ඒකත් සෝවියට් ලේඛකයෙකු වුණු කෙනෙක් ලිව්වේ. ඒ ලේඛකයා කියනවා ළමයා කියන්නේ පොඩි වැඩිහිටියෙක් නෙමෙයි. වැඩිහිටියෙකු වීම සඳහා සිටින පුජ්‍යලයා. ඔහු තමයි දරුවා. ඒතර හෙට දවසේ වැඩිහිටියා තමයි අද දවසේ අපිට පේන්න ඉන්න ළමයා. ඔහු නිර්මාණය කිරීම සඳහා දැන් සාහිත්‍යයම ගන්න. දැන් අපි හිතමුකෝ සාහිත්‍ය වෙන කරලා ගත්තොත් එimhe සාහිත්‍යයේ කුමක් සඳහාද? මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තියෙනවා. නමුත් ප්‍රධාන කාරණාව ගන්නෙ අපි නොදන්නා වූ ක්ෂේත්‍රයක දෙයක් අනිත් කෙනාට sannivedanaya කිරීම. ඒක ඇතුළේ තියෙන ප්‍රධානම කාර්යය. ඒක විවිධ නිර්මාණ විදි වලින් අපි ඉදිරිපත් කරනවා. ඒතර දරුවාට ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම ගත්තොත් මේ ශික්ෂණ ක්‍රියාවලිය කෘතියක් ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ශික්ෂණ ක්‍රියාවලිය ඒ බැහැර වුණොත් එහෙම එය ළමා කෘතියක් බවට පත් වෙන්නේ නැහැ. හුදු රසවින්දනාත්මක හැටියට අපි වෙන් කරත් ඒ රසවින්දනය ඇතුලේ තියෙන්නේ නැවතත් ළමයා ගොඩනැංවීමමයි. ඒ ගොඩනැංවීම සඳහා අර කියන සරලත්වයෙන් යුතුව ලියන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සහ මේ වෙනකොට පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙන්නේ ඒ පහසු දෙයක් නෙවෙයි කියන එක. දැන් මේ කෘතිය ලියන ඇල්බර්ට් ලියනෝ ඔහුගේ වැඩිම කෘති ප්‍රමාණයක් ලියලා තියෙන්නේ මේ යෝන් පාඨකයා සඳහා. ඒ යෝන් පාඨකයා ගත්තත් නමුත් මේ කෘති හරියට කියවගෙන ගියොත් එහෙම වැඩිහිටියෙකුටත් බරපතල ලෙස හිතන්න කාරණා ගොඩාක් එක තමයි මේ කෘතිය ලියන්නේ. දැන් ওই තව තැනක් අපි කතා කරන්න ඕනේ තැනක්. ඒ කියන්නේ තව තැනක අපිට පොඩි පටලැවිල්ලක් තියෙනවා ලියාගෙන යන්න. ළමා සාහිත්‍ය සහ යෞන් සාහිත්‍ය. ළමයා සඳහා පොත් ලියන එක සහ යෞවනයා සඳහා පොත් ලියන එක කොහොමද වෙනස් වෙන්නේ? යෞවනයා සහ වැඩිහිටියා සඳහා පොත් ලියන එකත් වෙනසක් තියෙනවා ඇති. ඒකත් කතා කරන්න ඕනේ. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ළමයා සහ යෞවනයා වෙනුවෙන් කොහොමද මේ පොත් ලියන එක? දැන් මේක මම හිතන්නේ ළමා විද්‍යාව එක්කමයි යන්නේ. එතනින් තමයි අපි පටන් ගත යුතු තියෙන්නේ මම හිතන්නේ. දැන් පොදුවේ ගත්තොත් එහෙම ළමයාගේ මූලික වර්ධන අවදීන් කීපයකට බෙදලා තියෙනවා මනෝවිද්‍යාව විසින්. ඒවා විවිධ පර්යේෂණ ඔස්සේ එක එක විද්‍යාඥයන් විසින් සමාජ විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ දේවල් එක්ක ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙනම් පළවෙනි අවුරුදු 7 ළමයාගේ ප්‍රාථමික අවධිය. එතකොට ඒ යුගයේදී ඔහු අවබෝධ කරගන්නේ මේ වටපිටාවේ තියෙන මූලික සංකල්ප දේවල් ටික. එතකොට මේ මූලික සංකල්ප ළමයා තුළ වර්ධනය කිරීම සඳහා තමයි මේ කෘති නිර්මාණය. දැන් මම මෑතකදී මම එක තැනකදී දැක්කා දැන් අවුරුදු 6 ළමයාටත් වයස අවුරුදු නේ සමා වෙන්න මාස 6 ළමයාටත්
හෝ ඊට පල්ලෙහාට උනත් පොත් කියවන්න පුළුවන්. හැබැයි ඔවුන් සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ කළු සුදු රූප සහිත පොත් කියන එක. රූප වචන නෙවෙයි වචන දන්නේ නැහැ. රූපනේ. එතකොට රූපයෙන් ළමයට හඳුන්වා දෙන්න ඔහුගේ වර්ණ පරාසය ඇස්වල වර්ධනය වෙලා නැහැ. ඒ නිසා ඔවුන්ට වඩාත් සුදුසු වෙන්නේ කළු සුදු රූප සහිත පොත් කියන එක. ඒ වගේ එතන ඉඳලා පළවෙනි අවුරුදු 7 දක්වා මූලික වශයෙන් වැදගත් වෙන රූප සහිත පොත්. රූප වැඩි. ඔබ දන්නවා සාමාන්‍ය ලංකාවේ එහෙම මේ කුඩා දරුවන් සඳහා පොත් නිර්මාණය වෙනවද ඇත්තටම මේ වගේ සාර්ථක? වෙනවා. ඒක ප්‍රමාණාත්මකව ගත්තොත් එහෙම කොතරම්ද කියන එක ගැන මට එහෙම නිශ්චිතවම කියන්න අමාරුයි. නමුත් බිහි වෙනවා. හොඳ කෘති බිහි වෙනවා. හුඟක් කෘති බිහි වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක් වෙන හුඟක් කෘති බිහි වෙනවා. හැබැයි හුඟක් කෘති ළමා කෘති නෙවෙයි. ළමා කෘතියයි සිතන බොහෝ කෘති බිහි වෙනවා. ඒ අතර ළමයි ගැන කතන්දර ලිව්වට ඒවා ළමා කෘති බවට පත් වෙන්නේ නැහැ. ඔය දැන් අපි දැන් කතා කරමින් හිටියා ළමා සාහිත්‍ය සහ යොවුන් සාහිත්‍ය වෙනස් වෙන විදියනේ. ඔව් එතෙන්ද ඊළඟට දැන් අවුරුදු 7 ඉඳලා ඊළඟට අවුරුදු 11 12 විතර වයස වෙනකන් තව වයසක්. ඒ වයසේදී ළමයා අර වියුක්ත චින්තනයට එළඹෙමින් සිටින යුගය ටික අර තැන ඉඳලා තව ප්‍රශ්න කිරීම වලට යන යුගයක් එන්නේ තව අවුරුදු 3ක් 4ක් දෙකක් හෝ 3ක් 4ක් එක එක්කෙනාගේ වයස අනුව වෙනස් වෙන්න පුළුවන් පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන් දල වශයෙන් ගත්තොත් අවුරුදු 11 12 වෙනකන් ප්‍රශ්න කිරීමේ අවධියක් එනවා. එතනින් එහාට තමයි යෝන් පාඨකයා බවට පත් වෙන්නේ. එතකොට නව යෝන් පාඨකයා බවට පත් වෙන්නේ අවුරුදු 11 සමහරට 10 වෙන්නත් පුළුවන්. එතනින් එපිටට ළමයි. සාමාන්‍ය අපේ පාසල් පද්ධතියෙන් ගත්තොත් 5 පන්තියෙන් එහෙම නැත්නම් 4 පන්තියෙන් 5 පන්තියෙන් උඩට ළමයි ගොන්න. ඒතර මේ අය නව ආකාරයකින් හිතන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ශරීර සංයුතිය වෙනස් වෙනවා, හෝමෝන තත්ත්වයන් වෙනස් වෙනවා. ඒවත් එක්ක තමයි මේ යෞවනය බවට පත් වෙන්නේ. යෞවනයා මහා වැඩිහිටියෙකු බවට පත්වීමේ මූලික ලක්ෂණ ටික මේ අවධිය තුල පෙන්වනවා. ඒතර ඒ යුගයේ තමයි ළමයා ක්‍රමානුකූලව වැඩිහිටියෙකු බවට හැඩගැන්වෙන්නේ. ඒතර මෙන්න මෙතෙන්දි තමයි සාහිත්‍ය කාර්යභාරය වැඩියෙන්ම තියෙන්නේ. එතකොට ඔහුගේ චින්තනය සකස් කරන එක, ආකල්ප සකස් කරන එක මේ කෘතිය ඇතුළෙන් තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ යෞවනයන් සඳහා පොත් ලියන එක ලේසි නෑ කියලා අපිට තේරෙනවා. දැන් මේ මගේ අතේ තියෙන පොත් දෙකක්. පොත් දෙක ඔබට බලන්න පුළුවන් නම් මම හිතන්නේ මේ පොත් දෙක ඔබට බලන්න පුළුවන් නම් මේ පොත් දෙකේ තියෙන්නේ කූඹිච්චයි බලුරාලයි ඇඟිලි පහේ සමගි බලය. මේකේ විශේෂත්වය තමයි මේ දෙකම රුසියන් සාහිත්‍ය කෘති. දැන් රුසියන් සාහිත්‍ය කෘති කිව්වම අපි හිතන්නේ මේ බොහොම බැරෑරුම්, බොහොම බරසාර, විප්ලවීය වෙනසක් කරන්න පුළුවන් කෘති විදිහට අපි අඳුනගෙන තියෙන්නේ. ඇත්තටම ඔය සෝවියට් සාහිත්‍ය කියන්නේ රුසියානු විප්ලවයට බලපාපු කෘති. ඉතින් මේ පුංචි ළමයින්ගේ කතන්දර රුසියාවේ තියෙනවා. මේ එතකොට මේ අපි හිතන විදිහ වැරදිද? ඉතින් මේ මහා විප්ලවයක් කරන්න පුළුවන් කෘති නෙමෙයිද රුසියාවේ තියෙන්නේ? විප්ලවය කියන වචනේම අපි නැවත එහෙම වුණොත් ප්‍රශ්න කරන්න වෙනවා. විප්ලවය කියලා කියන්නේ වෙනස් කිරීම. වෙනසක් එක්තරා දැන් මහා විප්ලවය ගැන සම්බන්ධයෙන් අපි රුසියානු විප්ලවය කියලා කියන්නේ එක්තරා සමාජ ක්‍රමයක ඉඳලා තවත් සමාජ ක්‍රමයකට පරිණාමණය කළා, වෙනස් කළා. ඒක තමයි විප්ලවය. ඒතර මේ දැන් ළමා කෘතිය ගත්තත් ළමා කෘතිය ඇතුලේ තියෙන්නේ නැවතත් විප්ලවයක් තමයි. එතකොට දරුවෙක් වෙනස් කිරීම අපි අර කලින් කියපු මාතෘකාව හා සම්බන්ධ වෙනවා මෙතනදී. එතකොට ළමයා වෙනස් කිරීම සඳහා තමයි අපි මේ කෘතිය නිර්මාණය කරන්නේ. එතකොට විශේෂයෙන් සෝවියට් සාහිත්‍ය තුල ගත්තොත් එහෙම අපිට පේනවා අනිත් වෙන කිසිම රටකට වඩා ළමයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරපු සාහිත්‍යයක් තියෙනවා. දැන් ඒක ගෝකිගෙන් පටන් ගන්න. ගෝකි තමයි 1920 විතර වගේ ඉඳලා ළමා සාහිත්‍ය ආයතනයක් වෙනවම පටන් ගන්නවා. ලේඛක එකතු කරනවා. පිටරට ලේඛකයන්ට කතා කරලා ඒගොල්ලන්ගේ විවිධ චරිත ගැන ලියලා එවන්න කියලා කියනවා. ඒතර ඔහුත් ලියනවා. මහා ලේඛකයෝ පටන් ගන්න මේ සාමාන්‍යයෙන් ළමයින්ට වෙන් වෙච්ච ලේඛකයෝ නෙවෙයි ගෝකිලම තමයි පටන් ගන්න මේක. ඒතර ඔවුන් විසින් ඔවුන් දන්නවා මේ ඊළඟ පරම්පරාව හදාගන්න නම් ඔවුන්ගේ චින්තනය වෙනස් කරගන්න නම් මේ කෘති අවශ්‍යයි කියන එක. මේ කෘතිය ඇතුළේ දැන් ඔය කතා කරන පොත් දෙක දැන් මම සාමාන්‍යයෙන් ළමා කෘති 70ක් ඔය වගේ කුඩා කෘති 70ක් පමණ පරිවර්තනය කරලා තියෙනවා. ඒ සියල්ලම වගේ සෝවියට් රුසියානු පොත් ඒ හැම එකක් ඇතුළෙම
සරල දේවල් තියෙන. දැන් ඔය කූඹිච්චයි බලුරාලයි කියන්නේ කූඹියෙක් අමාරුවේ වැටෙනකොට බලුරාල කෙනෙක් ඇවිල්ලා බේරගන්න හැටි තියෙන්නේ. ඒකේ සරල කතාවක් තියෙනවා. හැබැයි මේ කතාව ඇතුලේ සමගිය පිළිබඳ දුබලයාට උදව් කළ යුතුයි කියන හැඟීම ඇතුළතින් තියෙනවා. මේක තමයි විප්ලවය. ඊළඟට ඔය ඇඟිලි පහේ සමගි බලය කියලා කියන්නේ අසමගියෙන් යුතුව අපිට කිසිවක් කරන්න බෑ කියන එක. මේ ඇඟිලි පහ අරගෙන ඇඟිලි පහ ළමයට හඳුන්වා දෙන අතරේම ඒ ඇඟිලි වල සමගිය නොතිබුණා නම් මේ අතට කිසි වැඩක් කරන්න බෑ කියන හැඟීම ළමයා තුළට කාවද්දනවා. එතකොට මුළු සෝවියට් සාහිත්‍ය තුළම දැන් අපි ඕකේ පාවිච්චි කරලා තියෙන වර්ණ රටාව පවා මේ සිතුවම් පවා මේ සිතුවම් පවා රුසියන් මුල් කෘතිය ඒවා. එතකොට ඒ වර්ණය පවා ළමයාගේ ඇහැට ඊටාම ගෝචර වෙන විදිහට තමයි ඔවුන් ඒවා පරිශනාත්මකව බලපු චිත්‍ර තමයි හැම එකක් ඇතුළෙම තියෙන්නේ. දැන් ලංකාවේ අතර මේ වැඩේ වෙනවද? මේ විදිහට ළමයා ගැන පරිශන කරලා ළමයා ගැන හොයලා ළමයා ගැන හිතලා ළමයා හිතන විදිහ කල්පනා කරන විදිහ දැනට එහෙම සමහර කීප දෙනෙක් ඉන්නවා. එහෙම කරමින් යන අය ඉන්නවා. මම කියන්නේ නැහැ සියලු දෙනා කියලා. නමුත් එහෙම කරමින් ඉන්න අය දැන් අපි හිතමුකෝ තනුජායගම වගේ කෙනෙක් ඒ ඒ මට්ටමට ඒ උත්සාහය ධර්මින් ඉන්නවා. මම පුජ්‍යලිකම ගැන දන්න නිසා මම කියන්නේ ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. සියල්ලෝම නෙමෙයි. නමුත් කීප දෙනෙක් ඉන්නවා. දැන් අපි සිබිල්ගෙන් පටන් ගත්තාන් පස්සේ ඇයි තාම ඉහළ මට්ටමේ ළමා කෘති ගණනාවක් කරා. ඒ චිත්‍ර වලටත් එයා දැඩි අවධානයක් දුන්නා ළමයාට ගෝචර වෙන පරිදි ඒවා අඳින්න. ඒ වගේ ඊට පස්සේ පරම්පරාවෙත් කීප දෙනෙක් ඉන්න. නමුත් අර කර්මාන්තයක් හැටියට දැන් සෝවියට් දේශය ගත්තොත් මම අහලා තියෙනවා දැන් ඔය කලෞෂින් ඔය ඉදිරියේ තියෙන පොත චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඊළඟට සුතේයව් කියලා චරිතයක් හිට මේ වගේ චරිත ළමයින්ට විතරමයි ඇඳේ. වෙන කිසිම චිත්‍රයක් ඇඳේ නැහැ. ඔවුන්ගේ මුළු ජීවිතේම තිබුණේ ළමයි වෙනුවෙන් පරිශන කරන එකමයි. ඉතින් එහෙම ලංකාවේ නම් මම හිතන්නේ මම දන්න විදිහට නැහැ. අපි කතා කරමින් ඉන්නේ සාහිත්‍ය ගැන. සාහිත්‍ය ගැන කතා කරනකොට ඔබ දන්නවා විවිධ දේවල් ඔස්සේ විවිධ පැතිකඩවල ඔස්සේ විවිධ පාරවල් ඔස්සේ අපිට එහෙම මෙහෙන් හැරිලා යන්න සිද්ධ වෙනවා. දැන් මගේ අතේ තියෙන මේ පුංචි පොත් දෙක දැක්කම ඔබට හිතේ මේ පොත් දෙක අයිති වෙන්නේ සාහිත්‍යයටද කියලා. මේ පොත් දෙක අයිති වෙන්නේ සාහිත්‍යයට. මේ විශාල කෘතිය මේක පිටු විශාල ප්‍රමාණයක් තියෙන පොතක් පිටු 336ක් මිල රුපියල් 750 මේ පොත අයිති වෙන්නේ සාහිත්‍යයට. මේ අත් දෙකේ තියෙන සාහිත්‍ය කොයි සාහිත්‍යද බර කියලා පොතේ බර නැතුව මේ අන්තර්ගතයේ බර අනුව කිරලා මැනලා බැලුවොත් ඔබටවත් මටවත් තීරණය කරන්න බෑ කොයි පොතද කොයි සාහිත්‍යද බර කියලා. ළමයින් සඳහා ලියන එකද නැත්නම් යෞවනයන් සඳහා ලියන එකද නැත්නම් මහා සාහිත්‍ය කෘතීන් විදිහට බිහි වෙන එකද සම්මාන රාත්‍රීන් වල පුද ලබන නවකතා පොත්ද කොවද හොඳ කොවද වටින්නේ කොවද කොයි සාහිත්‍යද හොඳ කියලා අපිට තීරණය කරන්න බෑ ඉරිගහල වෙන් කරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ ළමා සාහිත්‍ය ගැන අද ටිකක් වැඩිපුර කතා කරන්න හිතුවේ. ඒකට හේතුව තමයි ළමයින් සඳහා පොත් ලියන එක. හැබැයි සාමාන්‍යයෙන් කෘතියක් නිර්මාණය කරනවට වඩා අසීරු සහ සීරු මාරුවට කළ යුතු කාර්යයක් කියන එක අපි පිළිගන්නවා. සිබිල් වෙතසිංහ ගැන අපි කතා කළා. ඇත්තටම සිබිල් වෙතසිංහ කියලා චරිතය අපි හඳුනා ගන්නෙම දක්ෂ නැත්නම් වෙනසාරක චිත්‍ර ශිල්පිනියක් විදිහට නෙමෙයි. ළමයින් සඳහා ලියපු කෙනෙක්, ළමයින් සඳහා හදපු කෙනෙක් විදිහට. ඇත්තටම මේ සිබිල් වෙතසිංහගෙන් ලංකාවේ සාහිත්‍යයට වෙච්ච සේවය ඔබ දකින්නේ කොහොමද? මේ ළමා සාහිත්‍යයට වෙච්ච සේවය. අතිවිශාලයි. ඒක මම හිතනවා වචනකින් කියන්න බැරි තරම් විශාල සේවයක් ඇතුලින් සිද්ධ වුණේ. අදට පවා දැන් අපි කුඩා කාලේ පවා අපිටත් උත්තේජනය ලබා දුන්නු එක චරිතයක්. ඒකට ඇයගේ ඒ සේවයට ලං වෙන්න පුළුවන්වත් චරිතයක් තාම බිහි වෙමින් මට පේන්නේ නැහැ. එතකොට එහෙම තමයි සමහර චරිත තියෙනවා සියවසකට එක්කෙනයි බිහි වෙන්නේ. දැන් ගෝකිලා වගේ අය බිහි වෙන්නේ දශකයකට සියවස සතකයකට සැරයක් වෙන්න පුළුවන්. සිබිලුත් එහෙම චරිතයක්. දැන් මේ ළමයින් සඳහා පොත් ලියන එක ගැන අපි කතා කරන නිසා තව ප්‍රශ්නයක් මගේ හිතට ආවා. ඒ ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් නවකතා පොතක් ලිව්වට පස්සේ අපිට පාඨකයෝ කතා කරලා කියනවනේ පොත ගැන. උන්ගේ ප්‍රතිචාර අපිට ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. හැබැයි ළමයින් සඳහා පොත් ලිව්වට පස්සේ එහෙම ලැබෙනවද? ඇත්තටම පෝෂණ දැන් ළමයි මේව පොත් ලියලා කොහෙවත් විචාරක විදිහට ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. ඒතකොට මේක කොහොමද මේ පෝෂණය කරගෙන යන්නේ ප්‍රතිපෝෂණයක් නැති කලාවක් විදිහට? ඒකේදී දැන් මට පුජ්‍යලිකව ගත්තොත් එහෙම නම් මම පොත් ලියන්නෙක් වගේම එක සාමාන්‍යයෙන් පොත් වෙලෙන්දෙක් හැටියටත් යම් කාලයකදී වැඩ කරනවා මාස 2-3ක් සාමාන්‍යයෙන් තමයි මගේ ජීවිතය ගත වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී මට ඇත්තටම ළමයි හමු වෙනවා. එයින් මට දැනෙන දේ තමයි
දැන් හුඟක් අය කියනවනේ මේ කියවීම අඩුවීමක් තියෙනවා වගේ අදහසක් සමහර තැන්වල තියෙනවා. මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ පිළිගන්නේ නැහැ මේ කියවීම අඩු වෙලා කියලා. දැන් ගොඩක් තැන්වල කියනවනේ මේ පොත් කියවන අඩුයි. දැන් අම්මලා තාත්තලා චෝදනාවක් තියෙනවා ළමයි කියවන අඩුයි. ගුරුවරුන්ගේ චෝදනාවක් තියෙනවා ළමයි කියවන අඩුයි. මේ වේදිකාවේ මේ මැදරියේ එන සමහර විචාරකයන්ගේ සමහර ලේඛකයන්ගේ අදහසක් තමයි කියවන අඩුයි. ඇත්තටම කියවන අඩු නැද්ද එතකොට? නැහැ. ඒ කියන්නේ අපි සතුටින් ඉන්න පුළුවන් අපි. සතුටින් ඉන්න පුළුවන්. දැන් කොයි කාලේ වුණත් දැන් අපේ කොහොමද දැන් මේ වචන විතරක් කියලා නැහැ. මෙහෙම ගමු. දැන් අපේ යුගයේදී දැන් මගේ යුගයේ ගත්තොත් මම පාසල් ගිය යුගයේ මම ළමයෙක් කුඩා ළමයෙක් හිටපු හැටියට හිටපු කාලේ එහෙම නැත්නම් උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ විදියට ගත්තොත් ඒ යුගයේදී කියවපු ළමයි ප්‍රමාණය දැන් මම දන්නවා මගේ පන්තියේ කී දෙනෙක් පොත් කියවුවද කියලා. ඊට සාපේක්ෂව බැලුවොත් එමේ ඊට වඩා ප්‍රමාණයක් අද පොත් කියවනවා කියන එක මට හොඳටම පැහැදිලි. ඒ වගේම පොත් ප්‍රමාණයත් වැඩි. දැන් අද දවසේ එදා දවසේ සාමාන්‍යයෙන් 1985 වගේ යුගයකදී අවුරුද්දකට බිහි වුණු පොත් ප්‍රමාණය ගත්තොත් එහෙම දල වශයෙන් පොත් 100ක්වත් බිහි වුණාද කියලා මම දන්නේ නැහැ. ඊටත් වැඩිය අඩු වෙන්න පුළුවන් බොහෝ විට. නමුත් අද ගත්තොත් එහෙම මම හොඳටම දන්නවා ළමා සාහිත්‍ය කෘති ගත්තොත් එහෙම පොත් 2000 3000ක් එක අවුරුද්දට පිට වෙනවා. දැන් මම ගත්තත් මමම සාමාන්‍යයෙන් අවුරුද්දකට පොත් 3ක් 4ක් අඩු සාමාන්‍යයෙන් පිටු 100කට වැඩි පොත් 3ක් 4ක්වත් මම පරිවර්තනය කරනවා. කුඩා ප්‍රමාණයේ පොත් 5ක් 6ක් 7ක් 8ක් අනිවාර්යයෙන්ම පරිවර්තනය කරනවා. එතකොට ඒ වගේ ගොඩාරියක් එළියට එනවා. එතකොට කෘති එළියට එන්නේ මොනවා හෝ ඒක විකිණීමක් ඇති නිසානේ. එතකොට පොත් ගෙනියන ප්‍රමාණයටම කියවනවායි කියලා විශ්වාස කරන්න බැරි වුණත් යම් ප්‍රමාණයකට කියවෙනවා කියවන අය හමු වෙනවා සහ අපිට දැන් ඔය යම් තැන්වලදී සමහර අය දක්වන ප්‍රතිචාර දිහා බැලුවහම පස්සේ කියවනවා කියලා එක දැනෙනවා. ඔබ පොත් පරිශ්‍රණයක් කරේට මම හිතන්නේ නැහැ තාම කවුරුවක් කරලා ඇති කියලා. දැන් සමහර අය කියනවා දැන් කියවීම අඩුයි කියලා කියන්නේත් පරිශ්‍රණයකින් තොරවයි. දැන් මටත් ඒක කියන්න තියෙන පරිශ්‍රණයකින් තොරවම තමයි මගේ නිරීක්ෂණ වලින් තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. දැන් පොත් වෙලෙන්දකදී ඔබ කටයුතු කරනවා කියලා කියන එක කාලෙක. එතකොට දැන් මේ විදිහට කටයුතු කරද්දී ඔබට දැනෙනවා ඇතිනේ මේ පොත්වලට වැඩි ප්‍රවේශයක් තියෙනවා කියලා දරුවන්ගේ හෝ ඔබ දරුවොත් එක්කද වැඩ කරන්නේ නැත්නම් වැඩිහිටියොත් එක්කද? සියල්ලම දැන් මගේ ක්ෂේත්‍රය සාමාන්‍ය අවුරුදු 2-3 ළමයාගේ ඉඳලා අවුරුදු 60 70 80 කෙනෙකුට වුණත් ඒ සියල්ලම පරාසයේම අය සඳහා මම පොත් පරිවර්තනය කරමින් ඉන්නවා. ඉතින් එතෙන්දී මට හැම දෙනාම හමු වෙනවා. දැන් මම අහන්න ගිය අතරම දැන් මේ පොත් වෙලෙන්දාගේ කාර්යභාරයේදී ලංකාවේ ලෝකයේදී නම් මේ වෙලෙන්දා කියන පොත් වෙලෙන්දා කියන කෙනාගේ කාර්යභාරය වෙන්නේ සාමාන්‍ය වෙලෙන්දාගේ කාර්යභාරයට වඩා වෙනස් එකක්. එතකොට ජාත්‍යන්තර මට්ටමේ තියෙන පොත් ප්‍රදර්ශන පවා වෙනස්. දැන් මේ අපි දකින ප්‍රදර්ශන වලට ගොඩක් වෙනස්. ඔබ හිතනවාද ලංකාවේ පොත් වෙළඳපළ අද තියෙන තැන සාහිත්‍යකරුවාට සහයෝගයක් දෙන තැනක තියෙනවා කියලා? ඒක එහෙම ලොකුට පිළිගන්න පුළුවන් තත්ත්වයක නැහැ. නමුත් යම් ප්‍රමාණයක දැන් 1980 90 දශකත් එක්ක ගන්නකොට ඒ යුගයේදී පොතක් ප්‍රකාශයට පත් කරගන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. අද තියෙන පහසුව නෑ. දැන් නමුත් මේ අද ප්‍රකාශන කර්මාන්තයේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම ඒ අපහසුව නෑ. දැන් ඔබ ඔය කියන්නේ මේ 80 90 කාලේදී අකුරු අමුණන්න ඕනේ නෑ. ඒක විතරක් නෑ. ඒ කතාව විතර නෑ. පොතක් ප්‍රකාශයට පත් කර ගැනීම කියන එක. එතකොට ඒක ප්‍රකාශයට පත් කරලා එළියට ගැනීම පහසු දෙයක් උනේ නෑ. ඒක ප්‍රකාශකයෙකු සොයා ගැනීම, කතෘ ප්‍රකාශනයක් ඇටියට එළියට දැක්වීම වුණත් පහසු දෙයක් උනේ නෑ. අද ඊට වඩා පහසු දෙයක් අර කිව්වා වගේ අකුරු ඇමීමේ කලාවේ ඉඳලම හැම පැත්තක්ම සංවර්ධනය වෙලා තියෙනවා. හැම පැත්තම සංවර්ධනය වෙලා තියෙනවා. හැබැයි ඒකේ ගුණාත්මක තත්ත්වය නෙවෙයි මම කියන්නේ. ප්‍රමාණාත්මකව හැකියාවක් ඇති වෙලා තියෙනවා පොතක් පහසුවෙන් එළි දක්වා ගැනීම සඳහා. දැන් ඇත්තටම ලංකාවේ මේ වෙනකොටත් මේ ඔබ කිව්වට ප්‍රකාශකයෝ පොත් මුද්‍රණය කිරීමේදී ලංකාවේ ප්‍රකාශකයෝ කීප දෙනා ඉන්නේ යන ඕන කෙනෙක්ගේ පොත් ගන්න. බොහෝ ප්‍රකාශකයෝ ගාව ලංකාවේම සිහිනයක්. ඔවුන් සමහර ප්‍රකාශකයෝ ඉන්නවා තමන් මුද්‍රණය කරන පොතට පුදුම සාධාරණයක් ඉෂ්ට කරනවා. වෙළඳ දැන්වීමක් පවා මිල ලොකු ගාණක් වියදම් කරලා ප්‍රධාන පෙළේ පත්තරවල වෙළඳ දැන්වීමක් දානවා සමහර ප්‍රකාශකයෝ. සමහර ප්‍රකාශකයෝ ඉන්නවා පොත ගහලා ඉවර වෙලා පොතේ පිටපත් පහ දුන්නාට පස්සේ ආයේ ලියපු මිනිහත් මනුස්සයත් එක්ක ටෙලිෆෝන් එකකින්වත් කතා නොකරන. එතකොට දැන් එහෙම තත්ත්වයක් යටතේ
ඔබට හිතනවද මේ ප්‍රකාශකයෝ තවමත් අර ඔබ ඔය කියන 85 ඉඩු ප්‍රකාශකයෝ ගැනට වඩා මේ ප්‍රකාශකයෝ සාධාරණයිද නැද්ද කියන එක නෙමෙයි. හැබැයි අද ප්‍රකාශකයා නිසා මේ ඔබත් ප්‍රකාශකයෙක් විදිහට කටයුතු කරන නිසා මම අහන්නේ. අද ප්‍රකාශකයා නිසා ලියන කෙනා සාහිත්‍යකරුවා, නවකතාකරුවා, කෙටි කතාකරුවා, කවියා අපහසුට පත් වෙලා කෙනෙක් ඔබ පිළිගන්නේ නැද්ද? මම සාපේක්ෂව තමයි මට කතා කරන්න වෙන්නේ. දැන් මට මතකයි කවුද මහගම සේකර සමහර වෙලාවට පොතක දැන් සල්ලි නැතුව ඉඳගෙන සමහර වෙලාවට කීයක් හරි ඉල්ලගන්න ප්‍රකාශකයෝ ගාවට ගිහිල්ලා කියාගන්න බැරුව නිකන් මොනවා හරි වෙන වචනයක් දෙයක් කියලා අපෝ කැරකිලා ආපු අවස්ථාවන් තිබුණා කියලා කියනවා. ඒතර සේකර මම කියන්නේ සේකර කියලා කියන්නේ ඉහළින්ම හිටපු ලේඛකගේ කවියා අපිට හිටපු. ඒතර සේකරත් එම දේවල් අත්විඳා. එදත් තිබුණා. එම දේම අදත් යම් පරිමාණයකින් අදටත් ඒක තියෙනවා. ඒක එහෙම නැහැ කියලා ඔබ කියන ඒ ප්‍රකාශය බැහැර කරන්න මට හැකියාවක් නැහැ. ඒක එහෙම තියෙනවා. එම තත්ත්වයට මමත් මුහුණ දීලා තියෙනවා. යම් තැන්වලදී ඒ වෙච්ච පාඩු කියලා නිම කරන්න බැරි පාඩු අපමණ තියෙනවා. ඒ නෙවෙයි මම කලින් මතු කරේ පොතක් ප්‍රකාශයට පත් කර ගැනීම අපහසු නෑ අද. ඒ අපහසුතාවය සෑහෙන දුරට අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒයින් ලැබෙන ලාභය සම්බන්ධයෙන් කතා කිරීමේ ඒක වෙනම මාතෘකාවක් එක්ක කතා කරන්න වෙනවා. ඒකේ පාඩු 10 නැත්නම් පොතට දෙන අර 160 මිලට පොත මිලදී ගැනීමේ ප්‍රශ්නයක් තියලා පිළිගන්නවා. තියෙනවා. 10%ක් නේ ලංකාවේ ඔව් 10% කියන එක නම් මං කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරියට අපිට වෙළඳ පොළට ගෙනිය ගන්න පුළුවන්කම තියෙනවනේ 10% වුණත් ඇති හරියට ඒක කරගන්න පුළුවන්කම තියෙනවනේ. ඔබ කියන්නේ ප්‍රකාශකයෙක් තන ඉඳලාද දෙපැත්තම ඉඳගෙන. මම වැඩිපුරම ඉන්නේ අතරම දැන් මම ප්‍රකාශකයෙක් වුණත් මගේ පොත් දැනටත් මම වෙනත් ප්‍රකාශකෙන්ට දෙනවා. දැන් සුභාවි ප්‍රකාශන ආයතනයේ මගේ පොත් හැම අවුරුද්දෙම පොතක් දෙයක් කරනවා ඒගොල්ලෝ. ඒකට එහෙම මේකකදී මම කතා කරන්නේ වැඩිපුරම ලේඛකයෙක් පැත්තෙන් ඉඳලාගෙන. ප්‍රකාශකයාගේ පැත්තෙන් ඉඳගෙන මම කිව්වේ මාසයක් දෙකක් තුනක් මම වෙළෙන්දකට කටයුතු කරන්නේ මාස දෙක තුනක් විශේෂයෙන් මගේ කෘති ටික එලි දක්ව ගන්න තමයි මම ප්‍රකාශකයෙක් හැටියට පවතින්නේ. ඒක නිසා ඔබ ලේඛකයෙක්. අපි මේ කතා කරමින් ඉන්නේ අද මහින්ද සෙනරත්ගමගේ එක්ක මේ මහින්ද සෙනරත්ගමගේ මහත්තයාගේ කෘති විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා ලංකාවේ සාහිත්‍යයට. ඇත්තටම මේ මහින්ද සෙනරත්ගමගේ වගේ අය තමයි ලංකාවේ සාහිත්‍යයට පොඩි පැල ටික හදන වැඩේ කරන්නේ. මුල් වැඩේ කරන්නේ. මුල් අංකුර ටික පරිසම් කරන වැඩේ කරන්නේ. පුංචි දරුවන්ගේ හිත සාහිත්‍ය නැඹුරු කිරීම තමයි පටන් ගන්න. උන්ට ඕන තරම් යන්න පැති තියෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. ජංගම දුරකථන අරගත්තට පස්සේ උන්ගේ අතට උන්ගේ ලෝකේ අපිට වඩා අපි හිතනවට වඩා ලොකුයි දිගයි. ඇත්තටම YouTube වගේ අවස්ථාවල් වලදී ලෝකේ වැඩිපුරම බලලා තියෙන දරුවන් සඳහා කරපු වීඩියෝ. ඒ නිසා ඔවුන් මේ පොතක් ළඟ නතර කර ගැනීම ලොකු වැඩක්. ඒ වගේම වටිනා වැඩක්. ස්තුතිවන්ත විය යුතු වැඩක්. අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් මේ කතා බහට එකතු වෙමු. මහින්ද සෙනරත්ගමගේ මහත්තයත් එක්ක අපිට තව කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ ඒ ටික කතා කරමු. ඔබ නැවතත් පෙරවදන සමග අපි කතා කරන්නේ මහින්ද සෙනරත්ගමගේ මහත්තයත් එක්ක. දැන් අපි අතරම ප්‍රකාශකයෝ ගැන කතා කරා. මේ විවිධ තැන්වලදී අතරම ප්‍රකාශකයන්ට චෝදනා තියෙනවා. ඔවුන්ට අපි නිතරම කරන්නේ චෝදනා කරන එකනේ. දැන් මේ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනවා බුක් ෆෙයා එක. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන වචනේ හරියද කියලා එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ගැන මොකද්ද ඔබේ අදහස? පාඨකයාට ප්‍රකාශකයා ළඟට යෑමට අවස්ථාවක් සැලසීම සහ කියවීම එක්තරා විලාසිතාවක් බවට පත් කර ගැනීම ගැන ලොකු සහයෝගයක් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් මේ ඇති කරපු පොත් ප්‍රදර්ශනය නැත්නම් බුක් ෆෙයාර් එක සෑහෙන උදව්වක් වුණා කියන එක පිළිගන්න. මොකද මමත් ඒකේ දිගටම සහභාගී කැඩිට ඉන්නවා. ඒතර මට හුඟක් වෙලාවට පාඨකයෝ මුණ ගැහෙන තැන එතන. ඒතර මෙන්න මේක අඩුවෙන් තක්සේරු කරන්න බෑ. ඒක විශාල මෙහෙවරක් ආයතනයේ සිද්ධ කරන. ඒක යම් අඩුපාඩුකම් තියෙනවා. ඒක හරි. ඒ කොයි ආකාර වුණත් එහි තියෙන වටිනාකම, එහි තියෙන
අගැයීම අඩු කරන්න අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. ඇත්තටම අපි මේ ප්‍රකාශකයන්ට මොන ජාතියෙන් චෝදනා කරත් ප්‍රකාශකයන්ගේ සංගමයට ඔවුන් තමයි මේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. මේක අර වාරයට රඹුටන් විකුණනවා වගේ වැඩක් නේද එතකොට. මේ කාලෙට හැමෝම පොත් බලනවා පොත් කියවනවා. අපි දන්නවා මොන විදිහට ප්‍රකාශකයන්ගේ සංගමයට චෝදනා කරන කෙනෙක් වුණත් මේ කාලේ තමයි පොත් ටික විකුණ ගන්න ප්ලෑන් කරගන්නේ. සැලසුම් හදාගන්න. ඒ නිසා අපි මේ වතාවේදී මේ වෙලාවේ මේ මාතෘකාව කතා කරන්න ගත්ත වෙලාවේ අපි ඔබට හිසනම ආචාර කරනවා ප්‍රකාශකයන්ගේ සංගමයට මේ කරන වැඩේ ඇත්තටම සාහිත්‍යයට නැඹුරු වෙච්ච ආදරය කරන ආසා වෙච්ච අය පිරිසකට පොත්පත් හොයාගන්නත් එහෙම නැති අයට පොත්තාවට ගැවසෙන්නත් ඉඩ හදලා දුන්න එකක් කියලා. චෝදනාවක් තියෙනවා. සමහර වෙන්නේ නූඩල්ස් කන්න කියලා. right. දැන් ඔබ ප්‍රකාශකයන්ගේ සංගමයේ ඉන්න කෙනෙක් විදිහට සහ ඔබ පොත් විකුණනවා මේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඔබට දැනලා තියෙනවද කවදාවත් මිනිස්සු ඉන්නේ නූඩල්ස් කන්න දෙන්න කියලා? ඒක ඇවිල්ලා පිටින් පේන දේ පමණයි. දැන් කොහොම වුණත් මොන දේ ගත්තා වුණත් මොන ප්‍රදර්ශනයට වුණත් එම ප්‍රදර්ශනයේ තියෙන අරමුණටම එන පිරිසක් හැමතැනම නැහැනේ. ඒක විලාසිතාවක් බවට පත් කරන ඒක නිකන් පොඩි චාරිකාවක් බවට පත් කරගෙන එන පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසක් නැහැ කියලා කියන්න බෑ. නමුත් එයත් එක්තරා උදව්වක් වෙනවා අර වගේ දෙයක් ඉදිරියට අරන් යන්න. එතකොට අපි කියන විදග්ධ පාඨකයෝ ටිකින්ම විතරක් අපිට මේක දුවන්න බෑ. ඒක වටේ ඉන්න අනිත් පිරිසත් හිටියොත් තමයි මේක කර්මාන්තයක් ඇරෙට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ සහ ඒ පොත කියන එක සමාජගත කරන්න පුළුවන් වෙන්නේ එහෙනම් විශාල පිරිසක් මෙතන ළඟ ගැවසුනොත් විතරයි. ඒතර ළඟ ගැවසෙන මිනිහට තමයි අපිට යම් කිසි දෙයක් හොඳ දෙයක් වුණා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගොඩක් ගැවසීම හොඳ කාරණයක් ඇරෙට තමයි මම දකින්නේ. මොකද දැන් ඒක ඇතුලේ හුඟක් විශාල ලොකු පරිසරයක් නේ තියෙන. ඒක ඇවිදින්න ගියාන් පස්සේ මහන්සි කන්න බොන්න අවශ්‍ය වෙනවා. බඩගිනි ඇති වෙනවා. මුළු දවසම ගත කරන පිරිසක් ඉන්නවනේ. ඒකට ඒක එතන තියෙන දේ තමයි ඒගොල්ලෝ කන්නේ බොන්නේ. ඒක නිසා ඒ නූඩල්ස් කනවා අපිට පේනවා. ඒක තමයි එතන වෙන්නේ. ඔබේ සාහිත්‍ය ගැන, ඔබේ පොත් ගැන, ඔබේ නිර්මාණ ගැන අපි කතා කරමින් ඉන්න අතරතුරේ අපිට තියෙන දැන් කතා කරන්න වටිනා දෙයක් තමයි ඔබ මේ සාහිත්‍ය කරන්නට පිවිසෙන්නේ කොහොමද? ඔබ කවුද? මහින්ද සෙනරත් ගමගේ කියන්නේ කොහේ ඉපදුණු කෙනෙක්ද? කොහේද ඉස්කෝලේ ගියේ? මේ පුද්ගලික කාරණා ටික අපි කතා කරමු. මම රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්ලෑල්ල කියන ගමේ ඉපදුණු කෙනෙක්. තුනේ පන්තියේ විතර වගේ වෙනකොට මට කොළඹට එන්න තියදුණා. කොළඹ නෙවෙයි අත්‍තරම රාගම බටුවත්ත කියන තැනට. මොකද අපේ තාත්තාගේ රැකියාවේ වෙනස් වීම සමග තාත්තා තපසා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. ඒකට මට එන්න සිද්ධ වෙනවා බටුවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ අවුරුදු දෙකක් ඉන්නවා. එතෙන්දී මම ශිෂ්‍යත්වයට පාස් වෙනවා. ඊට පස්සේ තාත්තා පොළොන්නරු යනවා 78 දී. ඒත් එක්ක මම පොළොන්නරු රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ අවුරුද්දක් ගත කරනවා. ඊට පස්සේ මේ දැන් පළාත් තුනක්. ඊට පස්සේ බස්නාහිර උතුරුමයිද. ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත සුළුසුලකක් එනවා. ඒගොල්ලෝ දන්නවා ලංකාවේ විශාල සුළුසුලකක් ආවේ 1978. ඒකේ බලපෑම එක අපිට ඉන්න බැරුව වෙනවා. ඒ හිටපු ගිය කඩායන වැටෙනවා. ඊට පස්සේ අපි තාත්තා අවිස්සාවෙල්ලට මාරු වෙනවා. ඒකම අවිස්සාවෙල්ල මට යන්න සුදුසු ඉස්කෝලයක් ඒ ළඟ හොයාගන්න බැරි වෙනවා. ඒකත් එක්ක හොරණ තක්ෂිලාවේ මම තක්ෂිලාවට ඉගෙනීම සඳහා යනවා. නේවාසික ශිෂ්‍යයෙක් හැටියට ඉස්කෝලේ නේවාසිකයෙක් නෙමෙයි පිටත ගේක බෝඩින් මක නැවතිලා එතෙන් සිට හොරණ තක්ෂිලාව තමයි දිගටම ඉගෙන ගන්නේ උසස් පෙළ දක්වාම. එතනින් පස්සේ තක්ෂිලාව කියලා කියන්නේ එක පැත්තකින් මිශ්‍ර පාසලක්. ඔව්. ඒක සාහිත්‍යකරුවන් බිහි කරපු පාසලක්. ඒ වගේම ඊටාම සුන්දර පරිසරයක තියෙන පාසලක්. ඔව්. මේ පාසල ඔබේ ජීවිතේට බලපෑවේ කොහොමද? ඉතා තදින්ම බලපෑවා. එක පැත්තකින් ගත්තොත් එහෙම මම මේ ඔය පොත ඇත්තටම පිරිනමලා තියෙන්නේ කොටස් දෙකකට පිරිනමලා තියෙන්නේ. එකක් තමයි හොරණ තක්ෂිලාවේ මාත් එක්ක හිටපු මිතුරු පිරිසට අනිත් කණ්ඩායම පේරාදෙණියේ විද්‍යාපීඨයේ 86 දී මට හමු වෙන මිතුරු පිරිස. ඒ සියලු දෙපිරිසට තමයි මම පොත පිරිනමන්නේම. ඒ පිරිනමන්නේ ඒ පාසල් පරිසරය තුළ මා කියන මිනිසා ගොඩනැගෙන්න අවශ්‍ය කරන සියලුම දේවල් තිබුණා. එක පැත්තකින් ගත්තොත් එහෙම විවිධ වෙනස් මතවාද සහ විවිධ වෙනස් ආකල්ප තිබිච්ච අය එකට ඉන්න විදිහ ගැන ඉගෙන ගත්තේ මම මේ මගේ පාසල් මිතුරන්ගෙන්. අනෙක් පැත්තෙන් ගත්තම පස්සේ මට හමු වුණු ගුරු පිරිස.
පාසලේ විදුහල්පතිතුමා හැටියට හිටියේ වෝල්ටර් සිල්වා මැතිතුමා. එතුමා තවමත් ජීවිතුන් අතර ඉන්නවා අවුරුදු 93යි. අදටත් අපිට උගන්වනවා මොනවා යමක් ඇහුවාන් පස්සේ. ඕක ගැනත් මම පොතක් කළා. වෝල්ටර් සිල්වා විදුහල්පතිතුමා අරුණහන් පස්සේ අපිට තව විශාල ගුරු පිරිසක් හිටියා. මම සංගීතය කළේ නෑ. නමුත් සංගීත කාමරේ මම නිතරම ගැවසුණා. එහි හිටියා සෝම ගුණතිලක කියලා ගුරුතුමියක්. එතුමිය අපිට අපේ අම්මා වගේ. ඊළඟට බැඳගෙන ඉන්නවා ඉස්කෝලේ. ඔව්. පාසලේ තමයි පදිංචිලාම හිටියේ මිනිස්සු තුඟක් වෙලාවට. ඊළඟට මම උසස් පෙළට ගියාන් පස්සේ විශේෂයෙන් මට හම්බුණා මම ගණිතය හැදෑරුවේ ශුද්ධ ගණිතය හදාරපු උගන්නපු WS වැලිකල කියන ගුරුතුමා. ඔහු තමයි විවිධ විෂයන්ගේ විවිධ ලෝක සාහිත්‍යයේ එන කෘති හදා කියවන්න අපිට පුරුදු කරේ. ඔහුගේ පුස්තකාලේ තියෙන පොත් අපිට ගෙනල්ලා කියවන්න කියලා අපෙන් අහනවා මේක මොනවද තිබුණේ මේ චරිතෙට මොකද උනේ එමා බෝවාරිකේ මාට මොකද උනේ කොකොරෝ එකේ මේ ගුරුතුමාට මොකද උනේ එහෙම නැත්නම් දකුණු අප්‍රිකානු සාහිත්‍යයේ චීනු ආචි බිලා වගේ අය අඳුරලා දුන්නා ඒ පොත් ගෙනලා දීලා ඉවරලා ඒවා ඇතිවිච්ච චරිත ගැන අහලා ඒ වගේ විශාල විශේෂ නැඹුරු කිරීම ගොඩාක් කරේ වැලිකල සර් තමයි. ඒතකොට මේ වැලිකල සර් සහ ඒ විද්‍යා අංශයට සියලුම ගුරුවරුත් එහෙම විවිධ වෙනස් දේවල් කරන්න අපිට පුරුදු කරවුවා. ඒතකොට බාහිර පරිසරයේ වැඩ කරන්න අපි උඟා පෙළඹිලා හිටියේ ඉගෙන ගැනීමට වඩා උඟා දේවල් කරේ බාහිර පරිසරයේ දේවල් තමයි අපි කරේ. බාහිර විශේෂ බාහිර දේවල්. ඒතකොට මෙන්න මේ දේවල් තක්ෂිලාවේ මට උඟාක් මේ උරුම වුණා සාහිත්‍ය පැත්තට යොමු වෙන්න. ඔබ දැන් තක්ෂිලාව ඉන්න කාලේ වැඩිපුරම කැමැත්තෙන් කියව පොත් මොනවද? විශේෂයෙන් සෝවියට් රුසියානු පොත් ඒ කාලෙත් කියවුවා. පෙරළු නැවුම් පස වගේ ඒවා සැබෑ මිනිසෙක් කතාව අම්මා වගේ කෘති කියවුවා. ඒ අරුණාන් පස්සේ අපූර්ව සංසාර ඒ වගේ මේ චින්තාලක්ෂ්මී පරිවර්තනය කරපු පොත් ටික කියවුවා. ඊළඟට චීනු ආචිබ්බිගේ මූද ගොඩ ගලා කරුණාසේන ජයලත්ගේ පොත් කියුවේ නෑ. කියවුවා. ඔහුගේ කෘති ඊට කලින් කියවලා තිබුණා. ඒ කියන්නේ උසස් පෙළට එන්න කලින් මම හිතන්නේ ඕරණ තක්ෂිලාවේ. ඔව් තක්ෂිලාවේ. ජයලත්ගේ පොත් ගොඩාක් කියවුවා. මම එයාගේ ඔය අකුරු 6 පොත් අකුරු 6 නම් පොත් නේ තියෙන්නේ. පිරුණු හදක් ගෑනු ළමයි සතිගේ කතාව ඔය වගේ කතා ගොඩාක් කියවුවා. නමුත් ඒවායින් ලොකු ඒවා කියවීමේ රුචිය ඇති කරවන්න ලොකු බලපෑමක් කරා ඒක හරි. නමුත් ඒවායින් ආකල්පමය වශයෙන් ලොකු දෙයක් මට ලැබුණාද කියලා මට එන්න තාම ඒක කියන්න හරි අමාරුයි. නමුත් කියවීමේ රුචියක් ඇති කෙරුවා. ඒක පිළිගන්න ඕනේ. ආකල්පමය වශයෙන් වෙනස්කම් ඇති කළේ ඇත්තටම සෝවියට් රුසියානු සාහිත්‍යයම තමයි. ඒකේ දෙකක් නැහැ. ඔබේ සමකාලීනව කවුද? ඔබත් එක්ක ගනුදෙනු කරපු සාහිත්‍යයට සම්බන්ධ කවුරුත් හිටියේ නැද්ද ඉස්කෝලේ ඇත්තට? සාහිත්‍යයට සම්බන්ධව අපේ පාසලෙම කෙනෙක් තමයි වසන්ත කුමාර කොබෝක කියන්නේ ගීත රචකයා. මට වැඩිය අවුරුදු 5ක් ජේෂ්ඨයෙක්. මම උසස් පෙළ කරලා ඉන්න කාලේ අපේ ගෙවල් කිට්ටුවම තැනක එයා රත්නපුරේ එයා කලා රේන්ජර් කෙනෙක් හැටියට ඒ කාලේ වැඩ කළා. ඉතින් මම ඔහු හම්බ වෙන්න යනවා. මම ඒ කාලේ පොඩි කවි ලියනවා ගීත ලියනවා. ඉතින් ඔහුට ගිහිලා දීලා අහනවා කොහොමද වසන්තයි මේ කියලා. ඉතින් එයා මට හුඟක් උපදෙස් දුන්නා ඒ කාලේ මේ ගීතයක් ලියන්න ඕන කොහොමද. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඔහු තමයි මම එහෙම ගත්තාන් පස්සේ මට ප්‍රසිද්ධ කෙනෙක් හැටියට කියන්න පුළුවන් වෙන්නේ. දැන් සමකාලීනෙක් හැටියට කියනකොට මට කියන්න පුළුවන් දැන් මගේ ක්ලාස්මේට් කෙනෙක් තමයි මගේ පන්තියේ හිටපු කෙනෙක් තමයි උපාලි ගම්ලත් කියන්නේ. ඔහු අද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් අපි දෙන්න හුඟක් වෙලාට එක ළඟ හිටියේ. අපි දෙන්න ළඟම මිත්‍රයෝ දෙන්න පන්තියේ හිටපු. ඉතින් ඔය සෝවියට් සාහිත්‍යයටත් නැඹුරු වෙලා ගිය අපි දෙන්නමයි. උපාලි ගම්ලත් මේ සිනමාව සඳහා පොපුලර් ගස් හොයාගෙන යනවා. හොයාගෙන යනවා. කුරු ගීතේ සඳහා නිර්මාණය කරනවා. ඔව්. ඉතින් මෙහෙම දැන් මෙහෙම පෝෂණය වෙන ඔබේ ජීවිතේට හොරණ තක්ෂිලාව කියලා කියන්නේ අපූර්ව පරිසරයක් සුන්දර තැනක් මේක මිශ්‍ර පාසලක් මේ සියල්ල බලපානවා එක පැත්තකින්. ඊට පස්සේ ඔබේ ජීවිතේ වෙනස් වෙනවා පේරාදෙනියත් එක්ක. ඔව්. පේරාදෙනියට මම යන්නේ 1986 විද්‍යාපීඨයට. ඒ යුගය ලංකාවේම 1986 පේරාදෙනියට යනවා කියලා කියන්නේ ටිකක් වෙනස් දේශපාලන පරිසරයක් ඇති වෙමින් තිබිච්ච යුගයක්. ඒ යුගයේ තමයි පෞද්ගලික විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම් ඇති වෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒකට ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් වෙනවා. ඒතර ස්වභාවිකවම
සටන්කාමීත්වය තුළ පාසලෙත් හිටියේ යම් තැන්වලදී එහෙම සටන්කාමී වැඩවල අපි හිටියා. රුසියන් සාහිත්‍ය කියවන කෙනෙක් වීම ඒකත් බලපෑවා. බලපානවා. එතෙන්දී මම ශිෂ්‍ය නියෝජිතයෙක් හැටියට මම වැඩ කරනවා. ඒකත් එක්ක මම දේශපාලනට එතනින් ඇදිලා යනවා. විශේෂයෙන් එහි හිටියා මොහොමඩ් නිස්මි කියලා චරිතයක්. ඔහු තමයි අපිට හිටපු නායකයා. ඔහු අපේ ලබැඳි ලෙන්ගතු සහෝදරයෙක්. ඔහු තුළින් මම සෝවියට් චරිත තුළින් දැකපු හැබැයි විප්ලවවාදිය මම ඔහු තුළින් දැක්කා. ඒ නිසා මම ඔහුගේ මගේ මමත් ගමන් කළා. ඊට පස්සේ ඉතින් ඒකත් එක්ක පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාවලියේ හිටියා. 1995 වෙනකම්ම ඉතින් ජීවිතේ යන්තම් අහම්බෙන් බේරුණේ. අනිත් සගයෝ පාවා නොදුන්න නිසා ජීවිතේ බේරුණා. ඊට පස්සේ මම කල්පනා කරේ මගේ ජීවිතේ මට අයිති දෙයක් නෙමෙයි. අනිත් අය විසින් මාව බේරුවා නම් ඒක මට ලැබුණු පාරිතෝෂිකයක්. ඒ පාරිතෝෂිකය වඩාත් යහපත් දෙයක් සඳහා යොමු කළ යුතුයි කියන හැඟීම මට තිබුණේ. ඒ නිසා තමයි මම දිගටම 95 විතර වෙනකම් ඒක තුල වැඩ කරේ. නමුත් ඊට පස්සේ ඇතිවෙච්ච විවිධ තත්ත්වයන් එක්ක මට තේරුණා මේක තුල මට යන්න ගමනක් නැහැ. මේ බොහෝ දේවල් තුල මා දකින්න විප්ලවවාදීන් මෙතන නැහැ කියන එක. ඒ නිසා මම මෙතනින් ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගිහලා අවුරුදු 2ක් 3ක් ඉතින් අර මිරිස් ගහක් කුදුරලා දැම්මා වගේ සිවුරු අරපු හාමුදුර කෙනෙක් වගේ සෑහෙන කාලයක් මේ ගත කරමින් ඉන්නකොට තමයි මට මේ සාහිත්‍ය පිළිබඳව නැවතත් අවස්ථාව පෑදුනේ. මාගමසේකර මහත්තයා කියනවා සංක්‍රාන්ති කලියුගයේ හෙල්ලුම් කරන සමාජයේ පාලමුඩ මම ඉන්නේ. එහෙ යන්නද මෙහෙ යන්නද කොහෙ යන්නද දන්නේ නැතුව කියලා. එහෙම විදියක් තිබුණා. දැන් මේ පේරාදෙනියට ගියා ගමන් අපිට මැවෙන්නේ ඇත්තටම ඔය කියන දේශපාලන පසුබිම නෙමෙයිනේ. අපිට මැවෙන්නේ හන්තාන කඳු යාය මීදුම් බානවා පාන්දරට මල් තුහින වැටෙනවා. වලාකුළු වියන් බඳිනවා වලාකුළු බැම්මෙන් එහා පැත්තේ දල්දා මාලිගාව පේනවා හැන්දෑව රැට තේවාව වැහෙනවා මේ බිමේ ඇවිදිනවා වලාකුළු බැම්ම වටේ අත්තල්ලන් ඇවිදු ප්‍රේම කතන්දර තියෙනවා මෙහෙමනේ මේ සුන්දර පරිසරය ඔබට පේරාදෙනියදී හම්බුනේ නැද්ද ඔබට හම්බුනේ විප්ලවය විතරද නෑ ඒ අදටත් මම පේරාදෙනියට ඉතාම ආදරෙයි ඒ පේරාදෙනියේ ඒ ගහකොළ විතරක් නෙමෙයි ඒ තුල හමු වෙන මිනිසුන් එක්කනේ අපිට හැම වෙලාවෙම බැඳෙන්නේ. ඒත් මම කිව්වේ මම පාසලේදී පාසලේ ගොඩනැගිලි ටික නෙවෙයි මට පාසල කියලා කියන්නේ. ඊට එහාගේ මානව සම්බන්ධතා ටික. පේරාදෙනියත් ඒ වගේ දැන් පේරාදෙනියේ පරිසරයක් තියෙනවා ලස්සන පරිසරයක්. ඒ පරිසරයත් එක්ක බැඳිච්ච ලස්සන මිනිසුන් සමුදායකුත් මට ඉන්නවා. මේ දෙක එකට බැඳිලා තමයි මට හැමදාම පේරාදෙනියත් මතකයට එන්නේ සහ ඒ ආදරය හිතට නැගෙන්නේ. I think ඒ තිබිච්ච පරිසරයම ගත්තාම මානවයාට ආදරය කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම හදලා දෙනවා. ඒ තැම්පත්කම ඇති කරලා දෙනවා. ඒ විසින් මේ නිකම් මේ හුදු ලස්සන වෙනුවෙන් ගීත ලියන්නවත් ඒ වෙනුවෙන් සන්තෝෂ වෙන්නවත් දෙයක් නෙවෙයි ඊට එහා ගිය ප්‍රබල දෙයක් ඒ භූමිය තුල තියෙනවා කියලා මට හැඟෙනවා. දැන් අද සාහිත්‍යය ඔබ දකින්නවද අතරම ඔබ ඔය කියන දැන් ලංකාවේ සාහිත්‍ය කියලා කියන්නේ සමහර අය චෝදනා කරනවා රේස් එකක් නේ. සමහරව කියනවා මේ මැදිරියේ ඉඳන් දහසින් බැඳි පියලි නිසා මිනිස්සු සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා විතරයි. සම්මාන හම්බෙනවා, සම්මාන වෙනුවෙන් පොත් ලියනවා. මේ தত্ত্বය යටතේ ඔබ ඔය කියන මානවීය සාහිත්‍යයක් ලංකාවේ ඔබ දකින්නවද? මොනම දේ ගත්තා වුණත් 100% අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැම දෙයකම. ඕනෑම දෙයක දැන් මම හුඟක් තැන්වල ජනප්‍රියව මම මතු කරන කාරණාවක් තමයි මම අර ගණිතය ඉගෙන ගත්ත නිසාද මන් දන්නේ සාමාන්‍ය වක්‍රය කියලා එකක් කොහොම ඕනෑම තැනකදී පාවිච්චි වෙනවානේ. ඒ සාමාන්‍ය වක්‍රය කියන එක ඕනෑම නියදියකට දාන්න පුළුවන් කියලා තමයි අපි අදහස් කරන්නේ. ඒකෙදි සාහිත්‍ය කෘති සහ සාහිත්‍ය කරුවෝ ගත්තා වුණත් කිසිම චාරයකට නැති සාහිත්‍යකරුවෝ ඉන්නේ අර දශම ගානයි අර කෙරවලේ. හොඳම සාහිත්‍යකරුවෝ ඉන්නේ හොඳම ආදරේ මානව දයාව කරුණාව තියන අය ඉන්නේ 100 කීප දෙනෙක්. අර මැද්දාවේ ඉන්න හුඟක් කට්ටිය. අපිට අහු වෙන්නේ නැහැ හුඟක් අය. අපිට අහු වෙන්නේ ගෝසාකාරී පිරිස විතරයි හුඟක් වෙලාවට අපිට අහු වෙන්නේ. නමුත් ඊට එහාගේ බොහොම සද්සිතින් යුතුව වැඩ කරන පිරිස් ඕන තරම් ඉන්නවා. දැන් අපි හිතමුකෝ මායාරංජන් කියලා ලියපු මහානාම රාජපක්ෂ මහත්තයා නමවත් එළියට දැම්මේ නැහැ. ඔහුට පෙනිච්ච ලෝකයේ පිළිබඳ මිනිසුන්ට ලියලා එළියට දැම්මා. නමවත් නැහැ. නමවත් පෙන්වන්න ගියේ නැහැ. එහෙම මිනිස්සු අදටත් ඉන්නවා. අදටත් නැහැ කියලා කියන්න බෑ. අදටත් ඉන්නවා. එතකොට ඒ අය ප්‍රමාණාත්මකව මහා ප්‍රමාණයක් නැති වුණාට ඔවුන් කරන දේවල් බරපතල විදිහට ඉස්සරහට එනවා. ඔබට සම්මාන හම්බෙලා තියෙනවද?
දොන්නදී නිසලෝ ගලා බසී පළවෙනි කෘතිය එළි දක්වපු වෙලාවේ යොවුන් සාහිත්‍ය ප්‍රකාශිත හොඳම කෘතිය හැටියට මට සම්මානයක් හම්බෙලා තියෙනවා. එපමණයි සම්මානයක් හැටියට මට ලැබිලා තියෙන්නේ. සහ මම ඉතින් අනිත් ඒවාට කිසිම දෙයකට මම ඉල්ලලා නැහැ. ඒ කියන්නේ ඔබ සම්මාන ගැන හිතන්නේ ඒක ලැබිය යුතු දෙයක් විදිහද නැත්නම් නිකන් වැඩ කරන නැති දෙයක් විදිහද නැත්නම් මට සම්මාන ඕනේ නැහැ කියලා වයින් කරලා දාලාද? නෑ සම්මානයක් කියලා කියන්නේ අගය කිරීමක් නේ. කවුරු හරි කෙනෙක්, කවුරු හරි කණ්ඩායමක්, කවුරු හරි පුජ්‍යලෝ පිරිසක් හෝ ආයතනයක් විසින් තවත් කෙනෙක් හෝ තව දෙයක් අගය කිරීමක් නේ සම්මානයක් කියලා කියන්නේ. ඉතින් ඒක එක පුජ්‍යලයාට සාපේක්ෂයි. ඉතින් ලැබුණොත් ඒක ගත්තට කමක් නැහැ. ඉතින් ලැබුණොත් ගන්නවා. හැබැයි මම පාසෙන් පන්නගෙන දැන් මම මේ ලියන්නේ මේක නම් සම්මානයක් ලැබෙන්නම ඕනේ මේ වෙලාවේ කියලා හිතාගෙන මම කවදාවත් මම එකක් ලියන්නේ නැහැ. හුඟක් අය මම හිතන්නේ නැහැ එහෙම ලියනවා කියලා. එහෙම ලියන ඇත්ත ඉන්නව නැත්තේ නෑ. මම මීට කලින් දැන් අවුරුදු 3-4කට කලින් මගේ දගස්ථානීය කියලා කෘතියක් එළි දැක්වා රසුල් ගම්සටෝගේ රුසියන් ලේඛකයෙක්. ඔහු හරි ලස්සන කෑල්ලක් කියන එක තැනකදී ඒ කාලේ ගොඩක් ඔය ලේඛකයින්ට උදව්පදව් කරනවානේ ආණ්ඩුවෙන්. රුසියන් ආණ්ඩුවේ සෑහෙන ලේඛකයින්ට උදව් කළා. අපේ ලේඛකයෝ උදේ පාන්දරම නැගිටින්නේ ආධාර මුදලක් ලබා ගැනීම සඳහා පෙස්සමක් ලිවීමටය. කවියක් හෝ නවකතාවක් ලියන්නට ඔවුන් වාඩි වෙන්නේ ඊටාම කලාතුරකින් කියලා. ඉතින් මේ ඔය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ හුඟක් අය ඉන්නවා ඒ මොනවා හෝ දැන් මේ දැන් සම්මාන ගොඩක් තියෙනවානේ. විවිධ සම්මාන ගොඩක් තියෙනවා. මේ සම්මාන වලින් එකක් ලබා ගැනීම අරමුණෙන් ලියන කීප දෙනෙකුත් ඉන්නවා. කීප දෙනෙක් ගොඩක් අය ඉන්නවා. නමුත් එහෙම නැතිව පිරිස් ඉන්නවා. මගේ ගැන ගත්තොත් එහෙම මම සම්මාන පිටිපස්සේ යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ මූලික අරමුණම සම්මානය නෙවෙයි. සම්මානයම තමයි මේ සමාජයේ වඩාත් යහපත් එකක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනය. එය සිද්ධ වෙනවා ඒක තමයි මට තියෙන සම්මානය. ඉතින් මම ඉන්නේ එතන. දැන් විශේෂයෙන් ඔය ලිහනෝව් කියන පුජ්‍යලයා ඔහු තාමත් ජීවතුන් අතර ඉන්නවා. අවුරුදු 87යි. රුසියාව තාමත් ජීවතුන් අතර ඉන්න ලේඛකයෙක්. ඔහු කියන්නේ මනුෂ්‍යයාට යහපතක් සිද්ධ කරන දෙයක් නොකොට මට දවසක්වත් ඉන්න බෑ කියලා. ඉතින් එහෙම දෙයක් එවන් වූ අදහසක තමයි මමත් සාහිත්‍ය සම්බන්ධයෙන් ඉන්නේ. ඇල්බර්ට් ලියනෝව් එහෙම කියනවා මනුෂ්‍යයාට තෘප්තිමත් වෙන සතුටු කරන මනුෂ්‍යයාට වෙනුවෙන් දෙයක් නොකර මට ඉන්න බෑ කියලා. ලංකාවේ සාහිත්‍යවේදීන් ඇත්තටම එහෙම හිතනවා නම් ඒක හරි හොඳයි. මොකද මේ සාහිත්‍ය කියන රේස් එක ඇතුලේ සාහිත්‍යකරුවන් දිනුවත් පෙරදුනත් අවසානයේ පරදින්නේ පාඨකයන්. ඕන් පාඨකයෝ නැත්තම් අපි කාටවත් ලේඛකයන් වෙන්න ලැබෙන්නේ නැහැ. ඕන් අපේ පොත් කියවන එක ප්‍රතික්ෂේප කළොත් දවසක සියල්ලෝම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා අපි පරාදයි. අවසාන ප්‍රශ්නේ මම ඔබෙන් අහන්නේ ඔබ දිහා බලද්දී ඔබත් එක්ක කතා කරද්දී මොනවා කිව්වත් මොන විදිහට සාහිත්‍ය පරිශීලනය කරත් අපිට පේනවා ඔබේ තවමත් අර 80 ගණන් වල හිටපු පේරාදෙනියේදී මුල ගැහුණු විප්ලවවාදී මේ පොත් ඇතුලේ ඉන්නවා. ඔබ තවමත් හොයන්නේ රුසියන් කෘති. ඔබ තවමත් හොයන්නේ සමාජ පරිවර්තනයකට ගැළපෙන කෘති. මේ අවුරුදු 2 ළමයාට පොතක් හදද්දිත් ඔබ මං හිතන්නේ මේ මැගිටින්ද නැත්නම් අර ඔබ කියපු විදිහට එන්න නිර්ණායක තියෙනවා වෙන්න පුළුවන්. මම එහෙම කිව්වම ඒක ඔබ පිළිගන්නවද? ඒක එහෙමද ඇත්තට මේක එහෙමද? සාහිත්‍යකරුවෙක් එහෙම විය යුතුයිද? සමාජ ප්‍රතිශෝධකයෙක්ද සාහිත්‍යකරුවා කියලා කියන්නේ? නැත්නම් හොදු විනෝදාස්වාදය සඳහා පොත් ලියන කෙනෙක්ද නැත්නම් සාහිත්‍ය සමාජ ප්‍රතිශෝධකයෙක් විය යුතුයිද? මගේ පළවෙනි පොත මම දොන්නදී නිසලෝ ගලා බසී කෘතියනේ මම පරිවර්තන කරපු පළවෙනි කෘතිය. ඒ කෘතිය ප්‍රසිද්ධ වෙන්නේ ඒකමයි. ඒ කෘතිය ලියන්නේ මිහායිල් ෂෝලහෝව්. ෂෝලහෝව් ඔහුගේ නොබෙල් සම්මාන පිළිගන්න කතාවේදී ඔහු මෙහෙම කතාවක් කියනවා. මගේ කෘති මිනිසාගේ හදවතට බලපෑම් කිරීමේ හැකියාව තිබෙනවා නම් ඔහු මානව සංහතිය යහපත වෙනුවෙන් සටන් කරවූ බවට පත් කරනවා නම් අන්න ඒවා තමයි මම සතුටට පත් කරන දේ. ඔහු එවන්නක් කරන්න පුළුවන් කෙනා තමයි සාහිත්‍යකරුවා හැටියට ඔහු හඳුන්වන්නේ. මම හඳුන්වන්නේ ඒ විදිහට තමයි. මමත් ඔහු ඒ කිසිම වචනයක්වත් එහා මෙහා නොකර ඔහු කියන දේම පිළිගන්න එම මාර්ගයේ ඔස්සේම යන කෙනෙක්. මේ සමාජයේ වඩා යහපත් තැනකට යොමු කිරීම සඳහා සාහිත්‍ය භාවිතා කළ යුතුයි කියන හැඟීමකින් ඉන්න කෙනෙක් මම. මම මේ මොහොත වෙනකොට පොත් 100කට වැඩි පරිවර්තනය කරලා තියෙනවා ළමා කෘති සහ වැඩි ප්‍රමාණයක්. දැන් කීපයක් දෙකක් කරලා තියෙනවා බාජින්ගේ චීන පොත් දෙකක්. ඊට පස්සේ ප්‍රංශ ලේඛක අන්තුවාන්
සැන් එක්සූපරිගේ පුංචි කුමාරයා කියන පොත කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ රාහුල් සංකෘත්‍යයන්ගේ වෝල්ගාටු ගංගා, වෝල්ගා සිට ගංගාතෙක් ඒ වගේ පොත් කිහිපයක් කරලා තියෙනවා. ඒ අරනම් පස්සේ වැඩි ප්‍රමාණය 90%ක්ම සෝවියට් සාහිත්‍ය තමයි මම පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද ඒ හැම එකක් ඇතුළේම සෝවියට් ගත්තාම පස්සේ ප්‍රචාරකවාදී කෘති ගොඩක් තියෙනවා ඒක හරියට. නමුත් ඒ අතරනුත් ඒ ප්‍රචාරකවාදයට එහා ගිය මානව දයාව සහ ඒ මානව දයාව ඔසවාගත හැකි මිනිසාට හදවත ශක්තිමත් කරගත හැකි කෘති තමයි මම හැම වෙලාවෙම තෝරාගන්නේ නිර්මාණයක් කිරීම සඳහා. ගැන අවසාන වශයෙන් මම කියන කාරණා පිළිගන්නවා. ඔබට තාමත් මේ අර 85 පේරාදෙනි ගිය තරුණයා තාමත් මේ කොණ්ඩ ගහක් දෙකක් පැහිලා තිබුණාට ඔව් මම අර කලින් කිව්වා වගේ දැන් මගේ ජීවිතය 1990 දී 89 ඉවර වෙලා 90 වෙනකොට ඉතුරු වෙන්නේ මගේ දක්ෂතාවයකින් නෙමෙයි. මා වටා හිටපු සහෝදරවරු 60 ගණනක් මට මතක හැටියට ඒ දවස් වෙනකොට 60 ගණනක් ජීවිත පරිත්‍යාග කරලා තිබුණා. ඊටත් වඩා වැඩි පිරිසක් වදකාගාරවල වද විඳලා තිබුණා. ඔය කියපු නිෂ්මිත් ඇතුළුව. නමුත් ඒ කිසිවෙක් අතින් මගේ නම් හුඟක් අය මගේ පුජ්‍යලික නම දරන් හිටියා. අපි විවිධ වෙනස් නම් පාවිච්චි කරේ. නමුත් මගේ පුජ්‍යලික නම මගේ පුජ්‍යලික විස්තර දැනගත හිටපු වැඩි පිරිසක් ඔය අතර හිටියා. නමුත් ඒ කිසිවෙක් මා සම්බන්ධයෙන් එහෙම පාවාදීමක් කරලා නැහැ. පාවාදීමක් කරේ නැහැ. එතකොට ඔවුන් තුල මොනවා හෝ බලාපොරොත්තුවක් තිබුණා අපි මේක ඉදිරියට ගෙන යයි කියන එක. ඒතකොට ඒ යුතුයකම ඒ වගකීම මට තියෙනවා කියන එක මම අදටත් විශ්වාස කරනවා. ඒක යල් පැනලා නැහැ. එතකොට මට යල් පයින්ද අයිතියකුත් නැහැ. මට තියෙන ලොකුම දේ තමයි ඒ ගමන ඉදිරියට ගෙන යන එක. ඔවුන්ගේ ජීවිතවල අර්ථය වඩාත් ඉදිරියට ගෙන යන එක වඩාත් අර්ථවත් කරන එක තමයි මගේ යුතුයකම හැටියට මම සලකන්නේ. ඒතකොට මේ පුංචි දරුවන් සඳහා ලියන පොත්වලත් ඔබ ඔය කියන කාර්ය අංශු මාත්‍ර වශයෙන් හෝ හැංගිලා තියෙනවද? ඒ කියන්නේ පැහැදිලිවම ඔවුන් ඒ හැම කෘතියක් කරන්නේ නෙමෙයි අවුරුදු දෙකේ ළමයෝ. හැබැයි ඒ වුණාට සමාජය හරියට තේරුම් අරගන්න, කියව ගන්න, මානව දයාවෙන් සහිත දරුවන් කරන්න ඔබ මේ උත්සාහ කරලා තියෙනවද? ඔව්. ඒ හැම කෘතියක් ඇතුළේ මේක තියෙනවා. එහෙම නැතුව මම එකක් දෙයක් පරිවර්තනය කරලා බලලා තියෙනවා. මට ඒක තෘප්තිමත් නැතිව මම ඒක ප්‍රකාශයටපත් කළවත් නැහැ. වරක් මම එනිට් බ්‍රයිටන්ගේ පොතක් දෙයක් පරිවර්තනය කරන්න ගත්තා. මම ටික වෙලාවක් කල්පනා කරා මම මොකටද මේක පරිවර්තනය කරන්නේ? කරන අය ඉන්න ඕන තරම් මේක කරන්න වෙන අය ඉන්නවා. නමුත් මට ඊට වඩා වෙන වැදගත් වගකීමක් මට තියෙනවා කියන හැඟීම ඒ වෙලාවේ ආවා. ඉතින් මම ඒක අතහැරලා දැම්මා. දැන් ඔබ පිළිගන්නවද මේ සාහිත්‍යයෙන් හෝ පොතින් පතින් හෝ ඔබ උත්සාහ කරපු ලෝකය අද වෙනකොට 100%ක් නෙමෙයි අංශු මාත්‍ර වශයෙන් නෝ. දැන් අර ඔබ කියපු අර ප්‍රස්ථාර කතන්දරයක් කියවනේ ගණිතය ඔබ ඉගෙනගෙන තියෙන නිසා දැන් ප්‍රස්ථාරයේ මෙහෙම ඉහළට යාගෙන යනවද නැත්නම් ඔබ ප්‍රාර්ථනා කරපු ලෝකේ ගොඩ නැගෙන පාටක් තියෙනවද අතට? මානව සංහතිය ගත්තොත් එහෙම අපිට පේන්නේ මේ අපි ඉන්නේ බොහොම කෙටි කාල පරාසයක අපි ඉන්නේ. නමුත් මානවයාගේ ඉතිහාසය කියන එක අවුරුදු 60000ක් 70000ක් පරණයි. ආසන්න වශයෙන්. එතකොට මිනිහා කැලෙන් එළියට ඇවිල්ලා කෘෂිකර්ම ජීවිතයක් ගත කරන්න. එහෙම නැත්නම් එතනින් එහාට ආපු ජීවිතයේ තියෙන අවුරුදු 10000කට පිට. ඒතර මේ කාල පරාසය ඇත්ත ගත්තාන් පස්සේ මිනිස්සුන්ගේ පරිණාමයන් සිද්ධ වෙන්නේ සමාජ ක්‍රමයන්ගේ පරිණාමයන් සිද්ධ වෙන්නේ එක ෂණිකව නෙමෙයි. දීර්ඝ කාල පරාසයන් ඇතුලේ. ඒතර කාල් මාක්ස් තමන්ගේ අදහස් ඉදිරිපත් කළා දැන් අවුරුදු 120ක් විතර වෙනවා. ඊටත් වැඩි වගේ ආසන්න වශයෙන්. එතකොට මේක දිගින් දිගට ගමන් කරමින් යනවා. ඒතර පසුගිය කොරෝනා වගේ අර්බුද වලින් අපිට පේන දේ තමයි මේ තනිව මිනිස්සුන්ට නැගිටලා ගමන් කරන්න බෑ කියන එක. සාමූහිකත්වයේ අගේම තමයි හැමතැනම මතුවෙන්නේ. ඒතකොට ඒ තමයි සමාජවාදය. ඉතින් මම හිතනවා මේ ගමන මේ දේවල් ටික ස්ථාවර වෙනවා. එකපාරට සිද්ධ වෙන්නේ විශාල පරිත්‍යාගයන් කරන්න වෙනවා, විශාල කැපකිරීම කරන්න වෙනවා, විශාල ඉගැන්වීම් කරන්න වෙනවා. අපේ ජීවිතවලින් තමයි ඒ ඉගැන්වීම කරන්න වෙන්නේ. ඒ ගමන ඉස්සරහට යනවා. අපි අද කතා කරේ මහින්ද සෙනරත් ගමගේ මහත්තයත් එක්ක. ඔහුගේ සාහිත්‍ය කෘතීන් ගැන අපි කතා කරා. දේශපාලන භාවිතාවය යහපත් විය යුත්තේ රටක් වෙනුවෙන්. අපි පොත් ලියන්නේ රට යහපත් කරන්න. අපිට දේශපාලනය මොකද්ද? කුමන කණ්ඩායමක් බලයට එනවද? කුමන කණ්ඩායමක් මේ රට පාලනය කරනවද කියන එක නෙමෙයි වැදගත්. වඩා යහපත් පාලකින්, වඩා යහපත් හෙටක් වෙනුවෙන්, වඩා යහපත් පරම්පරාවක් වෙනුවෙන්, අලුත් බලාපොරොත්තු වෙනුවෙන් මේ රට මෙහෙවනවා නම් එයයි අපේ සිහිනේ, සාහිත්‍යයේ සිහිනේ. ඒක සාහිත්‍ය මේ පොත් හැම පොතක් ඇතුළෙම තියෙන්නේ ඔබ අපි ප්‍රාර්ථනා කරන ලෝකයේ ගොඩනගා ගැනීමේ සිහිනේ. ඒ ලෝකය
ඔබේ දේශපාලනය මොකක් වුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ සුන්දර ලෝකයක්, මානවතාව පිරුණු ලෝකයක්, ආදරය පිරුණු ලෝකයක්. ඒ ලෝකය ඔබටත් මටත් ජීවමාන කාලේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මහින්ද රත්නමගේ මහත්මයා අපිත් එක්ක මෙහෙම කතා බහට එකතු වුණාට. අදත් පෙරවදනින් සමුගෙන යන්නට කලින් ඔබට පුරුදු පරිදි මතක් කරන්න තියෙන්නේ දවස් 7ක් තියෙනවා ආයෙත් පෙරවදනත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ දවස් 7 ඇතුලේ ඔබට ලැබෙන පොත් කියවන්න, ඔබේ දරුවන්ට පොත් කියවන්න දෙන්න. ඔබට කියවන්න ලැබෙන්නේ මොකද්ද? ඒක අරන් කියවන්න. කියවීම කවදාවත් අපත යන්නේ නැහැ. කියවීම කවදාවත් වියදම් වෙන්නේ නැහැ. කියවීම හොරුන්ට ගෙනියන්නත් බෑ. ඒ නිසා පරිසම් කරගන්න පුළුවන් බොහොම වටිනා දෙයක් තමයි මේ පොත්පත් අස්සෙන් ඔබේ ජීවිතේට කියවලා හම්බ කරගන්න පුළුවන්. ඒ නිසා කියවන සතියක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කියවන්න ලැබෙන සතියක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැමෝම තවත් දවසක පෙරවදනින් තවත් කෙනෙක් එක්ක. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.